නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං කුඤ්ජරෝ යෝයිමස්මින් ධම්ම විනයේ අපමත්තෝ විහෙස්සති පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නවරහාදී ගුණ මෙනෙහි කරන්න හැමදෙනාම ওই විදියටම අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තර පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. සාදු සාදු. බණ අහන්න සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි, මේ මාතෘකා කරන්නට යෙදුනේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සංයුත්ත නිකායේ ඇතුළත් වෙලා තියෙන අරුණවතී කියන සූත්‍රයෙන් කොටසක්. මේ අරුණවතී සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කළා සවැත් නුවර ජේතවනාරාමේදී ප්‍රකාශ කරන මහණෙනි, නුඹලට යටගිය සිද්ධියක් ප්‍රකාශ කරන්නම් කියලා මේ සූත්‍රය ආරම්භ කරන්නේ.
මහණෙනි සිකී බුදුරජාණන් වහන්සේ වාසය කරන කාලේ උන්වහන්සේට අබිබු කියලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් වාසය කළා. ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ සමග සහස්‍ර දිව්‍ය ලෝක ධාතුවටම ඇහෙන්ට ඒ අග්‍ර ශ්‍රාවක අබිබු රහතන් වහන්සේ විසින් ඒ සිකී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ගාථා රත්නය දේශනා කළාය. එතකොට මේ භූමාෂ්ටකයේ ඉඳලා අගනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම මේ ශබ්දය ඇහුණයි කම්පාවටපත් උණයි. බ්‍රහ්මයන් දෙවියන් මරුන් හැම දෙනාම කම්පාවටපත් උණාය මේ දේශනාව ශ්‍රවණය කළා. මහා ශ්‍රාවකයන් වහන්සේ නමකට සහස්‍රී ලෝක ධාතුවකට ඇහෙන්ට තරම් තමන්ගේ ධර්ම ශබ්දය ධර්ම ගෝසාව පවත්වන්නට පුළුවන් නම් බුදු කෙනෙකුගේ කෙසේ වේද කියලා ඒ ඇත්තන් ආශ්චර්යයකට පත් වුණාය කියලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මහණෙනි බුදුරජාණන් වහන්සේගේ පුරාණය බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය එකම විදියට මේ බුදුරජාණන් වහන්සේලාගේ මූලික දහමක් ලෝකයට ප්‍රකාශ කරන්නේ. ඒ මූලික ධර්මය අතර තමන් වහන්සේ නුඹලාට මේ ධර්මයම දේශනා කරනවායි කියලා බුදුරජාණන් වහන්සේ යටගිය සිද්ධිය සිහිපත් කළා. මේ අරුණවතී සූත්‍රය දේශනා කරන්නට යෙදුණා. ආරභත නික්ඛමත යුංජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝසේනං නලාගාරංව කුංජරෝ. නලාගාරංව කුංජරෝ කියලා කියන්නේ මේ බටදඬු ගෙයක් ඊතා පහසුවෙන් හස්ති රාජයෙකු සුණු කරන්නේ යම්සේද ඒසේම මහණෙනි මේ පංචූපාදානස්කන්ධය නැමැතිගේ ඥානවන්ත භික්ෂුව විසින් විනාශ කරන්නට ආරභත නැගී සිටින්නේය. නැගී සිටීමේ වීරිය ඇති කරගන්නේය. නික්ඛමත නික්මෙන්නේය. යුංජත බුද්ධ ශාසනේ මේ බුද්ධ ශාසනේ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරෙන්නේය. යෝ ඉමස්මින් ධම්ම විනේ අප්පමත්තෝ විහෙස්සති. මේ ධර්ම විනය ශාසනේ අප්‍රමාදී විදියට කටයුතු කිරීමෙන් පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. මේ සංසාරය දිනලා සියලු දුක් දිනාගෙන අවබෝධ කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත්නි සියලු බුදුරයන් වහන්සේලා දේශනා කරන පාඩයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කළේ. සියලු බුදුරයන් වහන්සේලා දේශනා කරන ගාථා රත්නයක් හැටියට. මොකද්ද? ආරභත නික්ඛමත යුංජත කියන වචන තුන. නැගී සිටීම, නික්මීම, හැසිරීම කියන මේ අවස්ථා තුනේම වීරිය සම්බන්ධවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට වීරිය කිරීමෙන් තමයි අපිට පින්වත්නි මේ දුක නැති කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ සඳහා අපි ආරභත නැගී සිටින්න ඕන, අවදි වෙන්න ඕන කියන එකයි. දැන් අපි දැකලා තියෙනවා ওই සමහර බෞද්ධ භික්ෂුන් වහන්සේලා හෝ එහෙම නැත්නම් වෙනත් අය ওই පෙළපාලි ආදී පවත්වන කොටත් මේව බෝඩ් වල ලියාගෙන යනවා මම දැකලා තියෙනවා. ඒවට තියෙන එකක් නෙවෙයි මේක. මේක තියෙන්නේ මොකටද කියන එක දැන් ප්‍රකාශ කළානේ ගාථායෙම
දුනාත මච්චු නෝසේනං නලාගාරම කුංජරේ. බටදඬු ගයක් විනාශ කරන ශක්තිමත් හස්තියෙක් වගේ මේ පංච උපාදානස්කන්ධේ නිරෝධ කරන්නටයි මේ වචන තුන බුදුරජාන් වහන්සේ දේශනා කළා. තියෙන වීරිය ශාසනේ වීරියවන්ත පුජ්‍යලයක් විසින් කරන්න ඕන දෙයක් හැටියටයි උන්වහන්සේ පෙන්වන්නේ. එහෙම නැතුව ওই පෙළපාලි වලට ගිහිල්ලා මේ නැගී සිටින්ට කලබල කරන්නට මේව කඩන්න බිඳන්න කියන අදහසක් නෙමෙයි. ඒක අපේ සමහර භික්ෂුන් වහන්සේලා පවා වැරදි විදියට අර්ථකථන කරලා පෙළපාලි වලට යොදාගත්තා. මට මතකයි මං ඉගෙන ගන්න කාලේ පුංචි කාලේ ඕවා දැකලා තියෙනවා. ඒ හැම දෙයකින්ම පින්වත්නි සමහර විට අර මූලික දහම යටපත් වෙන්න පුළුවන්. ඒ යටපත් වෙන දහම මතු කරලා දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ මේ ඇත්තන්ට. ඒ යටපත් වුණොත් අපිට මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අපි කොච්චර ඝාතකයේ වැඳ වැඳ වාසය කළත් අපිට දුකෙන් නිදහස් වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආරබත වීරිය සම්පන්නව අවදි වෙන්න. එහෙම නැත්නම් නැගී හිටින්ට කියන කාරණේ තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. ඒ අවදි වෙන්න කියලා අපිට කියන්නේ පින්වත්නි ඇයි? ලෝක සත්වයා අවදියෙන් මේ වාසය කරන්නේ. ලෝක සත්‍යයා තද නින්දක බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා උන්වහන්සේ අවදි වෙන එක්තරා දිව්‍ය පුත්‍රයෙක් දිව්‍ය පුත්‍රයෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. 5 දෙනෙක් අවදි වෙනකොට 5 දෙනෙක් නින්දට යනවා. 5 දෙනෙක් අවදි වෙනකොට තවත් 5 දෙනෙක් නින්දට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ දිව්‍ය පුත්‍රය අහපු ප්‍රශ්නයකට. ඒ 5 දෙනෙක් අවදි වෙනකොට 5 දෙනෙක් නින්දට යනවා කියලා කියන්නේ පින්වත්නි මේ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ඉන්ද්‍රිය පහ අවදි වෙනකොට ඇස කන නාසය දිව ශරීරය කියන ධර්ම ඇසුරු කරන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ධර්ම පහ නින්දට යනවා. මොකද්ද? සද්ධා ඉන්ද්‍රිය අවදි වෙනකොට, වීරිය ඉන්ද්‍රිය අවදි වෙනකොට, සති ඉන්ද්‍රිය අවදි වෙනකොට, සමාධි ඉන්ද්‍රිය අවදි වෙනකොට, ප්‍රඥා ඉන්ද්‍රිය අවදි වෙනකොට අර නීවරණ පහ නින්දට යනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒ අවදි වෙච්ච ධර්ම යම් අවස්ථාවක නිදිගත්තොත් අර නිදි ගන්න ධර්ම අවදි වෙනවා. කාමච්ඡන්දේ අවදි වෙනවා, ව්‍යාපාදේ අවදි වෙනවා, තීන මිද්දේ අවදි වෙනවා, උද්ධච්චය අවදි වෙනවා, විචිකිච්ඡාව අවදි වෙනවා. එතකොට නිදිගත් කියලා කියන්නේ පින්වත්නි මේ නීවරණ ධර්මයන් අවදි කරගෙන අර ඉන්ද්‍රිය මේ ශාසන ප්‍රතිපදාවේ ආරම්භ වන ඉන්ද්‍රිය පහ නින්දට යෑම තමයි අපි නින්දේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. තවත් අපිට සමීප වේග තේරුම් ගත්තොත් මේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය පහ අවදි වෙලා තියෙනකොට අර සද්ධා ඉන්ද්‍රිය කියන එක නින්දට යනවා. වීරිය ඉන්ද්‍රිය කියන එක නින්දට යනවා. සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රි නින්දට යනවායි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට ඇයි මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය අවදි වෙනකොට අවදිය කියලා කියන්නේ පින්වත්නි මේ විවහාරය මත පිහිටලා අපි කටයුතු කරන එක සංඥාවන් එක්ක කටයුතු කිරීමයි බුදුරජාණන් වහන්සේ එතන මේ
කාමච්ඡන්දේ ව්‍යාපාදාදී ධර්ම අවදීන් තියෙනවා කියලා දේශනා කළේ. හැබැයි ශාසන ප්‍රතිපදාවේ අනුව ඒක නින්ද. මේ ඉන්ද්‍රිය මේ ප්‍රකෘති ඉන්ද්‍රිය අවදි වෙලා එහෙම නැත්නම් කාමච්ඡන්දාදී නීවරණ අවදි වෙනකොට ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නින්ද හැටියට. අවදි වීමේ ආරම්භය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙන්න ඕන බුදුරජාණන් වහන්සේ කෙරෙහි. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි. මේ ධර්මයක් දේශනා කරපු ධර්ම ස්වාමී බුදුරජාණන් වහන්සේ ලෝකයාට අනුකම්පාවෙන් මේ ධර්මය ලෝකයාට අනුකම්පාවෙන් දේශනා කළා ආදී වශයෙන් අර මූලික අවබෝධය මූලික ශ්‍රද්ධාව ඊට පස්සේ මේ ධර්මය මෙසේ මේ ධර්මයේ කියලා මූලික අවබෝධය සරියුත් මුගලන් මහා කාශ්‍යප ආදී ශ්‍රීනාශ්‍රවයන් උත්තමයන් වහන්සේලා මේ ගුණ තියෙනවා කියලා අර මූලික ශ්‍රද්ධාව ඊළඟට පින්වත්නි ඒ අවදි එහාට යනකොට අපිට මේ ධර්ම පරියායන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් හොඳින් තේරුම් ගන්නකොට හොඳින් අවබෝධ කරනකොට හොඳින් තුලණය කරනකොට හොඳින් ජීවිතය හා සම්බන්ධ කරලා සංසන්දනය කරනකොට අන්න එතකොට පින්වත්නි මේ ආකාරයි කියලා අපිට ආකාරවතී ශ්‍රද්ධාව පහළ වෙනවා. ඒ ශ්‍රද්ධාව තමයි අවදි වීම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ මූලික අවදි වීම එහාට යනකොට ශ්‍රද්ධානුසාරී තැනැත්තෙක් බවට පත් වුනහම ඒක සම්බෝධි පරායන ගුණයක් හැටියට දේශනා කරලා තියෙනවා. මම මේ ඇත්තන්ට දේශනා කළා. ඒ සම්බෝධි පරායන ගුණයක් හැටියට තවදුරටත් ඒ ශ්‍රද්ධානුසාරී ශ්‍රද්ධාව දියුණු කිරීමෙන් අවිච්ඡප්ප්‍රසාදී ශ්‍රද්ධාව කෙනෙකුට පහළ වෙනවා. ඒ කියන්නේ මගඵල සෝතාපන්න ආදී ධර්මයන්ට පත්වීමෙන්. එතකොට අන්න එතන දැන් අවදිවීම නැගිටිව් අවදිවීම කියලා පෙන්වන ධර්මය හැමතිස්සෙම නීවරණ යටපත් කළ නීවරණ නින්දට ගිය අවස්ථාවේදී මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය දියුණු කිරීම වීරිය ඉන්ද්‍රිය දියුණු කිරීම අපිට මේ පහළ වුණු කුසල චිත්තය දියුණු කරන්නට කුසල චිත්තය ආරක්ෂා කරන්නට අකුසලය කල්ල චිත්තං නීවරණ චිත්තං ඒ කළු හිත එහෙම නැත්නම් නීවරණ චිත්තය ඌ මේ පංච නීවරණ ධර්ම නිදි කරවන්නට තියෙන වීරිය. ඒ වීරිය මූලික වශයෙන් එතෙන්ට එනවා. ඊළඟට සතිය හොඳින් තේරුම් අරගෙන සිහිය පිහිටවනෝ හොඳින් සිහිය පිහිටවනෝ මේ නින්ද මේකයි අවදිය මේකයි කියන ඒ අවබෝධය ඒ ඇත්තට හොඳට ඒ අවස්ථාවේ පවතිනවා. ඊළඟට ශ්‍රද්ධා වීරි සති සමාධි ඒකෙම චිත්ත ඒකාග්‍රතාවයක් චිත්ත ඒකාග්‍රතාවයක් කියලා කියන්නේ කුසල චිත්තය මුල් කරගත්තා වූ සිතේ එකඟ බවක් දිගට ඇති කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ කුසල චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනකොට පින්වත්නි නීවරණ යටපත් වීමත් සතිය දියුණු වීමත් ශ්‍රද්ධාව දියුණු වීමත් වීරිය දියුණු වීමත් හේතු කොටගෙන ඒ තැනත්තා තුල කෙලෙස් විස්කම්බන වශයෙන් යටපත් වීම නිසා ඒ අවස්ථාවේ ඊතා සියුම් ප්‍රඥාවක් ඒ ඇත්තට තියෙනවා. එතන බුදුරජාණන් වහන්සේ අවදිවීම ආරම්භය අවදිවීම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ආරබත නික්කමත නික්මෙනවා කියලා කියන්නේ දැන් අර ධර්මයන් හොඳට පරීක්ෂා කිරීමෙන් එකින් එක තේරුම් ගැනීමෙන් ලාමක ධර්ම මෙසේය යහපත් ධර්ම මෙසේය කියන
අවබෝධයේ ඒ තැනැත්තාට ඇතිවෙන්න පටන් ගත්ත වෙලාවේදී පින්වත්නි අර අවාසනාවන්ත ධර්ම වලින් අපි අයින් වෙනවා. ඒ වගේම යුඤ්ජත අපි දිගටම හැසිරෙනෝ සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන පැත්තට අපි ගමන් කරනවා. ඒ සීල කියලා කියන ධර්මය අර සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය වීරිය ඉන්ද්‍රියම දියුණු වීමෙන් ප්‍රඥාවම දියුණු වීමෙන් ඉතා හොඳට මේ ඉන්ද්‍රිය සංවර සීලය ඒ තැනත්තා තුළ තියෙනවා. සීල ප්‍රතිපදාව තහවුරු වෙනෝ ඇස කන නාස දිව ශරීර වලින් ආරම්මන බාහිර වශයෙන් එන්නෙත් නැහැ. ඒව එනවනම් ඒව තේරුම් අරගෙන වාසය කරනෝ. ඒව තේරුම් අරගෙන වාසය කිරීම නිසා එයාට සීල ප්‍රතිපදාව තහවුරු වෙන්න පටන් ගන්නවා. සමාධිය තහවුරු වෙන්න පටන් ගන්නවා. ප්‍රඥාව තහවුරු වෙන්න පටන් ගන්නවා. ඊළඟට විමුක්ති කියන්නේ අර අවාසනාවන්ත ධර්ම වලින් නිදහස් වීම නිසා සංසිඳීමක් මනසට ඇති වෙනවා. ඥාන දර්ශනය එතකොට එයාගේ දැක්ම එයාගේ දර්ශනය පින්වත්නි අර නිදිගත් කෙනාගේ ස්වરૂපේ නෙවෙයි අවදිගත් කෙනාගේ දර්ශනය යාට තියෙනවා මේ ලෝක දර්ශනය. මොකද්ද මේ ලෝක දර්ශනය? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්ම කෙරෙහි එයාට මනා දර්ශනයක් ඇති කරනවා. අන්නේ මනා දර්ශනය නිසා තමයි දුනාත මච්චු නොසේනං මාර සේනාව මාර සේනාව මෙන් නලාගාරංව කුංජරෝ අර කුංජරෝ කියන්නේ හස්ති රාජ්‍ය නලාගාරං කියලා කියන්නේ බටදඬු වලින් හදපු ගෙයක්. බටදඬු වලින් හදපු ගෙයක් හස්ති රාජයෙකු බිඳ හෙලන්න වගේ මාර සේනාව බිඳ හෙලන්නේය. මරණය දිනන්නේය. මාරයා දිනන්නේය කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ අරුණවති සූත්‍රයේ පින්වත් ඉතා මිහිරි උපමාවක් මේ දේශනා කරන්නේ. නලාගාරං ගාරං කියලා කියන්නේ ගේ. යතා අගාරං කියලා කියන ගේ ගැනයි මේ ගාරං කියලා කිව්වේ. ඒ ගේ නිකන් එකක් නෙවෙයි නලාගාරං. බටදඬු ගයක්. මොන හිස් බටදඬ කියලා කියන්නේ ඇතුළ හිස් එකක් මේක. අර්ථ එකක් නෙවෙයි හරයක් ඇති දෙයක් නෙවෙයි ඇතුළ හිස් එකක්. මොකද්ද මේ නලාගාරේ? රූපයෙන් හැදුණු වේදනාවෙන් හැදුණු සංඥාවෙන් හැදුණු සංකාර වලින් හැදුණු විඥාන වලින් හැදුණු මේ ස්කන්ධ පංචකයයි නලාගාර වෙන්නේ. ඒක හිස් දෙයක්. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම පහට උපමා පහක් දේශනා කළා තියෙනවා පේන පිඬූප සූත්‍රේ. මේ රූපය පෙන පිඬක් වගේය. මේ වේදනාව දිය බිබුලක් වගේය. මේ සංඥාව මිරිඟුවක් වගේය. මේ සංකාර කෙහෙල් පතුරු ගලවනෝ වගේ හරයක් නැති දෙයක්. මේ විඥානය මායූපමා මායාකාරයෙක්. දැන් උපමා පහක් බුදුරජාණන් වහන්සේ පේන පිඬූප සූත්‍රයේ දේශනා කළ මේ සූත්‍රයේ දේශනා කළ එක උපමාවක් නලාගාරයක් මේක. හිස් බටදඬු වගේ හිස් එකක් මේක. හරයක් ඇති එකක් නෙමේ. රූපය ගත්තාමත් එහෙමයි. වේදනාව ගත්තාමත් එහෙමයි. සංඥාව ගත්තාමත් එහෙමයි. සංකාර ගත්තාත් විඥානය ගත්තත් බටදඬු ගයක් වගේ. ඒ නිසා වෙන්න ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේ උපමා කළේ නාම රූප දෙක හරියට බටදඬු මිටි දෙකක් වගේ කියලා. හිස් දෙයක්. නාමයත් එහෙමයි රූපයත් එහෙමයි. නාම රූප දෙකම. බුදුරජාණන් වහන්සේ නලාගාරංව කුංජරෝ මේ පංචූපාදානස්කන්ධය නැමැති නලාගාරය බටදඬු ගෙය
ශක්තිමත් හස්ති රාජෙක්. අය ශක්තිමත් කොහොමද මේ ශක්තිය ලැබෙන්නේ? නින්දෙන් ඉන්න එක්කෙනාට මේ රූපේ ඇලෙන ගැටෙන මුලා වෙන එක්කෙනාට ශක්තියක් නැහැ මේ නලාගාරේ බින්දින්න. ඇත්තා දීගා ජාගරතු රත්ති ලොකු දිග නින්දකට වැටිලා ඉන්නෝ. කන දිව ශරීරයෙන් ශබ්ද රූප ශබ්ද ආදී අරමුණු කෙහි ඇලෙන, ඒව කෙරෙහි ගැටෙන, ඒව කෙරෙහි මුලා වෙන තැනැත්තා, මේ නින්දටපත් වෙච්ච තැනැත්තා, ලෝභ දේශ මදමාන ඉරිසියා ධර්ම වලින් නින්දටපත් වෙච්ච තැනැත්තාට මේක නලාගාරයක් නෙවෙයි, මේක ෂේම භූමියක් වගේ. ඒ තැනැත්තා මේකෙම ඇලෙනවා, මේ රූපේම ඇලෙනවා, මේ වේදනායම ඇලෙනවා, මේ සංඥායම ඇලෙනවා, මේ සංඛාරවලම ඇලෙනවා, මේ විඥානවලම ඇලෙනවා. ඒ කොහොමද? තණ්හා වශයෙන් ගන්නෝ මේ ස්කන්ධ පංචකය, දිට්ඨි වශයෙන් ගන්නෝ මේ ස්කන්ධ පංචකය, මානී වශයෙන් ගන්නෝ මේ ස්කන්ධ පංචකය. තණ්හා දිට්ඨි මාන කියන මේ වචන තුනටම එක වචනේ මඤ්ඤණා. මඤ්ඤණාවෙන් යුක්තයි නිදිගත් එක්කෙනා. නිදිගත් එක්කෙනා මඤ්ඤණාවෙන් යුක්තයි. මඤ්ඤමානෝ මාරෝ බද්දස්ස මාරෝ. මඤ්ඤමානෝ බද්දු මාරස්ස. මඤ්ඤණාවෙන් බඳනා ලද්දේ මාරයා සමග එකතු වීමයි. දැන් ඒකම නෙමේ බුදුරජාණන් වහන්සේ මේ අරුණවතී සූත්‍රයේ දේශනා කරන්නේ. නලාගාරංව කුඤ්ඤරෝ. එතකොට දුනාත මච්චුනෝසේනං, මාරසේනාව හැටියටත් පෙන්වන්නෙම මේ රූපයමයි, මේ වේදනාවමයි, මේ සංඥාවමයි, මේ සංකාර. දැන් අපිට බලන්න මේ රූපේ නිසා අපි කොච්චර දුක් විඳිනවද? මේ ස්කන්ධ නිසා අපි කොච්චර දුක් විඳිනවද? ඒකම මායය, මාරසේනාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ මාරසේනාව එහෙම නැත්තම් මේ නලාගාරය, ඒක ශක්තිමත් හස්තියෙක් වෙන්නේ කොහොමද? අවදි වුණාට පස්සේ. ඇයි අවදි වුණාම ශක්තිමත් වෙන්නේ? ශ්‍රද්ධාවෙන් ශක්තිමත්, වීරියෙන් ශක්තිමත්, සතියෙන් ශක්තිමත්, සමාධියෙන් ශක්තිමත්, ප්‍රඥාවෙන් ශක්තිමත්. ආකාරවති, ඊළඟට අවිච්ඡප්පසාදී ආදී වශයෙන් මේ ශ්‍රද්ධාව එහාට සමාධිය දියුණු කරනවා, සතිය දියුණු කරනවා. එතකොට එයා ඊතා ශක්තිමත් හස්ති රාජයෙක් වගේ. ඒ හස්ති රාජයට මේ නලාගාරය කියන බටදඬුගේ කියන එක ඊටාම ස්වල්ප වෙහෙසකින් බිඳලා හෙරන්න පුළුවන්. ඒක ආයාසයක් ගන්න ඕනේ නැහැ. ඒක හර ඇති ගයක් නෙවෙයි, බටදඬු ගයක් නිසා ඊටා පහසුවෙන් ඒ හස්ති රාජයට මේක අර හස්ති රාජයා වාගේ ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ධර්ම වලින්, ඒ ධර්ම පහෙන් අවදි වෙච්ච තැනත්තාට ඊළඟට සද්ධා බල, වීරිය බල, සති බල, සමාධි බල, පඤ්ඤා බල ආදී වශයෙන් ඒ බල ඇති කර ගන්නකොට එහාට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරනකොට එයා ශක්තිමත් හස්ති රාජයෙක්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ මාර සංකල්පනාව ගැන මේ ඇත්තන්ට හුඟක් අපි දේශනා කරලා තිනවා. ඒක ඊටා ගැඹුරෙන්ම තමයි දේශනා කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ මාර සංකල්පනාව. ඒ සංකල්පනාව දේශනා කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ පෙන්නනෝ යෝයිමස්මින් ධම්මවිනේ අප්පමත්තෝ විහෙස්සති. ඒ අප්‍රමාදී භවෙන්ම තමයි ඒ මායя පරාජය කරන්නේ. දැන් අප්‍රමාද කියන වචනේම කොටසක් තමයි ආරභත, නැගී හිටින්ට කියන එක. අවදි වෙන්න කියන එක ඒකෙම කොටසක් අප්‍රමාද කියන වචනේම. එතකොට පින්වත්නි, මේ ලෝකයා ඒ අවදි
වීමක් නැති නිසා ඒ තැනත්තාට මේක හර ඇති ගයක් හැටියට හර ඇති දෙයක් හැටියට තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පේන්නේ. ඒ හර ඇති දෙයක් හැටියට තියෙන නිසා එයාට මේක අපහසු අමාරු දෙයක් හැටියට තිබෙනවයි කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එතකොට දුනාත මච්චු නොසේනං මාරසේනාව හැටියට මේ ස්කන්ධ මාරසේනාව හැටියට පේන්නේ ඇයි? මේකේ ඇති වෙන නැති වෙන උදයබ්බ කියන ඥානය අර නිදිගත් තැනත්තාට ඇත්තේ නැහැ. අවදි වුණු තැනත්තාට තමයි අර උදයබ්බය කියන එක ඇති වෙන්නේ. මේ ධර්ම ඇති වෙනවා නැති වෙනවා කියන අවබෝධය. එතකොට මායයා කියන එක හැදෙන්නෙම අර තණ්හා දිට්ඨි වශයෙන් මේක ස්පර්ශය කරන්නේ ගන්නේ ආදානග්‍රාහීව ගන්නේ ඇයි? මේක ඇති වෙන නැති වෙන ස්වરૂපය දන්නේ නැහැ. ප්‍රමාදය ඔහු තුල තියෙනවා. එහෙනම් ප්‍රමාදයමයි මායයා හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිවුම් විදියට. අක්ඛේය සංඤිතෝ සත්තා අක්ඛේයස්මින් පතිට්ඨිතා අක්ඛේය අපරිඤ්ඤාය යෝග මායන්ති මච්චුනෝ. එක්තරා අවස්ථාවක සමිද්දි ස්වාමීන්ද්‍රයන් වහන්සේ තපෝදනාරාමේ වාසය කරනෝ. අපේ බුදුරජාණන් වහන්සේත් ඒ වෙනකොට තපෝදනාරාමෙමයි. තපෝදන කියන්නේ උණු පැන් පොකුණක් තිබුණු තැන හැදූ ආරාමය. ඒ තපෝදනය කරලා ඇඟ ටිකක් සෝදගෙන අලුයම 4ට විතර මේ සමිද්දි තරුණ ස්වාමීන් වහන්සේ ටිකක් ඇඟ ටිකක් වේලෙන්න සිවුර ටිකක් මෑත් කළා අඳනය පිටින් අර ගොඩ ඉන්නකොට එක්තරා දිව්‍යාංගනාවක් භූමාෂ්ටක කෙනෙක් වෙන්න ඇති. ඒ දිව්‍යාංගනාවේ ප්‍රදේශයට අධිග්‍රහිත ඇවිල්ලා ප්‍රකාශ කරනෝ බව ශ්‍රමණය ඔබ බොහොම තරුණ කෙනෙක්. ඔබට උවමනා ප්‍රමාණයට මේ ලෝක ඒ කියන්නේ කාම සම්පත් අනුභව කරන්න පුළුවන්. ඒ සාන්දෘෂ්ටිකව අකාලිකව තමන්ගේ ඉදිරියේ තියෙන මේ කාම සම්පත්තිය හැරදාලා කාලික ධර්මයක් ඇයි ඔබ හොයන්නේ කියලා මේ උන්වහන්සේගෙන් අහනවා. එතකොට සමිද්දි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ දෙව්දුවට මම මේ සාන්දෘෂ්ටික සැප ඇත්තරලා කාලික ධර්මයක් සොයනෝ නෙවෙයි. කාලික ධර්මය අතහැරලා සාන්දෘෂ්ටික අකාලික ධර්මයක් මම සොයනෝ මේ කියලා ප්‍රකාශ කරාම කුමක්ද මේ කාලික ධර්මය කියලා මේ දෙව්දුව ප්‍රශ්න කරාම උන්වහන්සේ ප්‍රකාශ කරනවා කාලික ධර්මය එහෙම නැත්නම් කාලික ධර්මයේ හැටියට ප්‍රකාශ කළේ මේ කාම සම්පත් අනුභව කිරීම. අකාලික ධර්මයේ කියලා කිව්වේ මේ කාම සම්පත් හැර දැමීම. එතකොට පින්වත්නි මේක ඉතා ගැඹුරෙන්ම උන්වහන්සේ අපිට තේරෙනවා මේ පුරාණ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගෙන් යම් ප්‍රශ්නයක් ඇහැව්වම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හරයම සියුම් තැනම තමයි දේශනා කරන්නේ. ඒක පුදුම හිතෙනවා. අස්සජි මහරහතුන් යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආ කියලා අර උපතිස්ස පරිබ්‍රාජක තුමන්ට දේශනා කළාක් මෙන්ම හරයම දේශනා කළාක් මෙන්ම මේ සමිද්දි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා මම කාලික ධර්මය අතහැරලා අකාලික ධර්මය මම සොයනවා. දෙව්දුව කිව්වේ මොකද්ද? මේ
කාලික මේ අකාලිකව මේ සාන්දෘෂ්ටිකව දැන් Tamanට විඳින්න තියෙන මේ පංචකාම සම්පatti අත්හැරලා ওই මේ අනාගතේ ලැබෙන දෙයක් කාලික ධර්මයක් ඇයි හොයන්නේ? දැන් මේකට උත්තර දුන්න හැටි පුදුම හිතෙනවා. මේක දෙව්දුවට තේරුනේ නැහැ. තේරුන්නේ නැති හින්දා අර නැවතත් ප්‍රකාශ කරනෝ ශ්‍රමණේ මට මේක විස්තර කරලා දෙන්න. එතකොට උන්වහන්සේ ප්‍රකාශ කරනවා මම මේ අලුත පැවිදි වෙච්ච කෙනෙක්. මට ඕවා විස්තර කරන්න තේරෙන්නේ නැහැ. අන්න මේ සමීපේම අපේ බුදුරජාණන් මගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ මේ තපෝදනාරාමේ වැඩ ඉන්න උන්වහන්සේගෙන් මේක අහලා දිග විස්තරේ දැනගන්නේ. එතකොට කියනවා ඒ බුදුරජාණන් වහන්සේ ළඟට අපි වැනි අල්පේ ශාක්‍ය දෙවරු කොහොමද ලං වෙන්නේ? මහේ ශාක්‍ය දෙවරු ලං වෙලේ. ඒ නිසා ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබ වහන්සේම මං වෙනුවෙන් මේක අහන්න ගිහිල්ලා බුදුහා. එතකොට මං අහගෙන ඉන්නවා. අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අක්ඛේය සංඤිතෝ සත්තා. අක්ඛේය කියලා කියන්නේ මේ සංඥාව එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය සංඥා වශයෙන් ඇති කරගත්ත මේ පංච උපාදානස්කන්ධය තුල මේ සත්වය වාසය කරනවා. අයි අක්ඛේයස්මින් පතිට්ඨිතා මේ පංච උපාදානස්කන්ධය තුලම තමයි මේගොල්ලන් රිංගලා ඉන්නේ වෙන තැනක නෙවෙයි. අක්ඛේය විඤ්ඤාය අපරිඤ්ඤාය කියන්නේ විචක්ෂණ ප්‍රඥාව මේක තේරුම් ගැනීමට විචක්ෂණ ප්‍රඥාව නොමැති නිසා ලෝක සත්‍යයට මේ පංච උපාදානස්කන්ධය යෝග මායන්ති මච්චුනෝ ඒ ප්‍රයෝගම ඒ තමන් ඒ ප්‍රයෝගයටම අහු වෙලා තියෙනවා. ඒ කියන්නේ මායයාටම අහු වෙලා ඉන්නවා. එහෙනම් මායයා කියලා කිව්වේ මේ සංඥාවන්ගෙන් ඇති කරගත්ත මේ පංච උපාදානස්කන්ධයමයි. ඒ එකම පංච උපාදානස්කන්ධය දෙවියෙක්ක මිනිහෙක්ක බ්‍රහ්මයෙක්ක සක්‍රයෙක්ක සතෙක්ක ආදී නානාවිධ විදියට ගන්න මේ පංච උපාදානස්කන්ධයමයි. සංඤිතෝ සත්තා මේක තමයි එක එක විදියට සංඥාවන් උපදවා ගන්න මේ පංච උපාදානස්කන්ධයමයි. අක්ඛේයස්මින් පතිට්ඨිතෝ ඒකෙන් පිටට යන්නේ නැහැ. බ්‍රහ්මයෙක් දෙවියෙක් මිනිහෙක් අනිකුත් නරක තිරිසන් പ്രേතාදී සත්වෝ ඒකෙන් පිටට යන්නේ නැහැ. ඒකේ ඇතුළෙම තමයි ඉන්නේ. ඒකෙම පිහිටලා තමයි වැඩ කරන්නේ. අක්ඛේය අපරිඤ්ඤාය මේක තේරුම් ගන්න බැරි සත්වෝ යෝගමායන්ති මච්චුනෝ මාරයාට මේ මාර ප්‍රයෝගයට අහු වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පේනවා පින්වත්නි මේ සංඥාවන්ගෙන් තමයි මේ පංච උපාදානස්කන්ධය ගොඩ නැගෙන්නේ. එතකොට මේ සංඥාවන්ගෙන්ම ගොඩ නැගෙන මේ පංච උපාදානස්කන්ධේ හරයක් නැති දෙයක් කියලා ලෝකයට තේරුම් ගන්නට බෑ. එතකොට මේ ස්වාමීන් වහන්සේගෙන් ඇහුවේ මේ සාන්දෘෂ්ටික අකාලිකව මේ දැන් ලබන්න තියෙන පංචකාම සම්පත් අත්හැරලා අර කාලික ධර්මයක් අනාගතේ ලැබෙන සැපක් ගැන නිසානේ ওই ශ්‍රමණ වෘතය කියලානේ ඇහුවේ. එතකොට උන්වහන්සේ බුද්ධ පුත්‍රයෙක් හැටියට උත්තර දුන්නේ කොහොමද? මේ කාමය කියන එක ඒක කාලික ධර්මයක්. ඒක කාලයට අහු වෙලා තමයි තියෙන්නේ මේ පංචකාම සම්පත්. ඇයි? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්ම හෝ සංඥා හෝ කිසිවක් ඇති වෙන නැති වෙන බවක් හෝ මේකේ යථාභූත තත්ත්වයක් ලෝක සත්‍යය දන්නේ නැහැ. මේකම තමයි විඳින්නේ. මේ පංච උපාදානස්කන්ධයම තමයි විඳින්නේ එක විදියට. ඒක කාලික ධර්මයක්. ඇයි මේ කාලයේ නැමැති මායාවට මේ අසෘතවත් පුතුජනයා අහු වෙලා ඉන්නෝ. ඒ තාක්කල් මේක විඳිනෝ. ඒකයි කාලික ධර්මයේ
බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව. ඒ අකාලික ධර්මයේ කියලා කියන්නේ මේ යෝග මායාව මේ වැරදි මනසේ ඇති කරගත්ත මායාව මේ කාලය නැමැති මායාව බිඳලා මේ ස්කන්ධවල යථාර්ථය තේරුම් ගන්නයි මම උත්සාහ කරන්නේ. ඒක තමයි සන්දිට්ඨික අකාලික ධර්මයේ හැටියට උන්වහන්සේ දේශනා කළේ. එතකොට තමයි අර යෝග මායන්ති මච්චුනෝ මායාවෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒකම තමයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මේ මුල් ස්වාමීන් වහන්සේලා මොන තරම් සිවුම් විදියට අවබෝධ කරගෙන ඉන්නවා. අද අපිට ධර්ම සාකච්ඡාවකදී මේව අහන්න තියා හිතන්නවත් බෑ බුද්ධ පුත්‍රයන්ගෙන් ඕවා වෙනත් කෙනෙක්. එතකොට අපි කොච්චර මොට වෙලාද මේ ධර්මඥානය අතින් කියලා අපි තේරුම් ගන්න ඕන. එවකට හිටි බුද්ධ පුත්‍රයන් වහන්සේලාත් සාමාන්‍ය ශ්‍රාවකයොත් අතර තිබිච්ච මේ හැම සංවාදයක්ම ධර්ම දේශනාවක්ම ධර්ම සාකච්ඡාවක්ම පින්වත්නි මේ සියුම් ධර්මයේම සොයාගෙන ගියා විනා ඕලාරික පසුබිමක් මත ඉඳගෙන මේ එකක්වත් සාකච්ඡා කළ නැති බව පේනෝ. හරයම අරගත්ත පිරිසක් අර චූල සාරෝපම සූත්‍රයේ වගේ ඥානවන්තව හරයම ලබාගත් පිරිසක් හැටියට තමයි මේ සාකච්ඡා තියෙන්නේ. එතකොට මේ පංචකාම සම්පත් කියන ඒවා පින්වත්නි ඒවා කාලිකයි. කාලිකයි කියලා කියන්නේ ප්‍රමාදයෙන් වැහිලා තියෙන නිසා තමයි අපි මේව විඳින්නේ. මොකද්ද ප්‍රමාදය? මේවයි තියෙන යථාභූත தত্ত্বය අපිට තේරුම් ගන්නට බෑ. අන්නේ තේරුම් ගන්නට බෑ නිදිගත් පිරිසට. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ආරබත නැගී හිටින නිදා ගන්න එපා. අවදි වෙන්න. අවදි වුණාට පස්සේ අන්න ඒ අයට තමයි තේරෙන්නේ මේ පංචකාම සම්පත් වලට මුල් වෙලා තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධයමයි. දෙවියෙක් වශයෙන්, මිනිසෙක් වශයෙන්, බ්‍රහ්මයෙක් වශයෙන් මේකේ ඇතුළටම පිහිටලා මේකෙම රිංගලා මේකේ ඉඳගෙනම තමයි විඳින්නේ. ඉතින් ඒ විඳීමක් ගැන සලකනවා නම් අන්න ඒක විඳින්නේ මේකේ යථාභූත తත්වය අවබෝධ නැති තාක් කල්ම මේක විඳිනවා. මේ විඳීම අයින් කරන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විඳීම ලෝකේ මූලික ලක්ෂණයක් හැටියට දේශනා කළා. එතකොට අපි සම්ඩු සරුවල් ඇති කරගන්නේ මිනිස්සු අතර ප්‍රශ්න ඇති කරගන්නේ හොර මරකම් ඇති කරගන්නේ හැම අපචාරයක්ම දූෂණයක්ම කරන්නේ මොකටද? මේ කාලික වූ කාමය වෙනුවෙන් සත්‍ය වෙනුවෙන් නෙවෙයි කාලික වූ කාමය වෙනුවෙන් තමයි මේ ඔක්කොම අඩ දම්බර ගහගෙන ගන්නේ හැම දෙයක්ම. මේක තේරුම් ගත්තොත් හැම මිනිස්සෙක්ම සංසිඳිච්ච කෙනෙක් බවට පත් වෙනවා. එයා කැමති නෑ මේවට පොර කන්න. මේවා අතහරින්න කැමති. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේක තේරුම් අරගෙන අත්හරින්න ඕනේ කියලා උන්වහන්සේ දේශනා කළේ. ඒ තේරුම් ගන්න තාක් කල්ම පින්වත්නි මේ පංච උපාදානස්කන්ධයේ මුල් කරගත් ආ වූ කාලික ධර්මය තුල ඉඳගෙන මේ ලෝක සත්‍යය විඳින අකාලික ධර්මය තේරුම් ගන්නේ නැහැ. එතකොට අර සමිද්දි ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන් කම්පාවටපත් වුණු මේ දිව්‍යාංගනා බුදුරජාණන් වහන්සේ එක්ක කළ සාකච්ඡාව නිසා අර තමන් ලැබපු මේ දිව්‍ය සම්පත් ගැන පවා කම්පාවටපත් වුණා. ඒ නිසා තමයි මේ බුද්ධ ශාසනය තුල පින්වත්නි අපි මේ කාලික ධර්මය ප්‍රාර්ථනා නොකරන්නේ. කාලික ධර්මය ප්‍රාර්ථනා කරගන්න අපි නොයෙකුත් දේවල් කළා මේ කාලික ධර්මය ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ S2 අන්ධ කර ගැනීමක් වගේ. ඒ අවදිය නෙමෙයි තර නිදිගත්කයි පෙන්වන්නේ. බුදු කෙනෙක් ලෝකේ පෙන්වන්නේ චක්කුන් උදපාදී එහෙම නැත්නම් විඥා උදපාදී කියන ධර්මය අවදිවීම. අවදිවීමට පිටින් තියෙන ධර්මයක් නේ කාලික ධර්මයේ විඳීම.
මනුෂ්‍ය ලෝකයේ තියෙන දේවල් විඳින්න තියෙන කැමැත්ත, ඒවා අල්ලගත්ත මේ තණ්හාව, පංචකාම සම්පත් කෙරෙහි තියෙන ගිජුකම, ඒක කාලික ධර්මයක්. ඊළඟට දිව්‍ය ලෝකවල තියෙන සම්පත්තිය, ඒව විඳින්න තියෙන කැමැත්ත. එතකොට ඒ විඳින්න තියෙන කැමැත්ත කොතරම් කල් පවතීද? මේ යථාභූත ඥාන දර්ශනය එහෙම නැත්තම් යෝගමායන්ති මච්චුනෝ, මේ මායාගේ ප්‍රයෝගය තියෙන තාක් කල්ම ඒ මායාගේ ප්‍රයෝගය තමයි ප්‍රමාදය. එතකොට ප්‍රමාද කියන වචනේ ගැඹුරුම වචනය තමයි මේ පංචකාම සම්පත් කාලික ධර්මයක්, කාලික ධර්ම පතාගෙන මේ ඔක්කොම වැඩ කිරීම. ඒක තමයි ප්‍රමාදය. තමයි නිନ୍ଦ. ඒක මායාගේ ස්වરૂපය හැටියට බුදුරජාන් වහන්සේ. ඒ නිසා අපි මේ ප්‍රමාදය නිසා නැවත නැවත මේ පංච උපාදානස්කන්ධය ලබා ගන්නවා. ඒ කියන්නේ මේ නලාගාරය, හරයක් නැති දේ ලබා ගන්නවා. ලබාගෙන අපි ඒකට රිංගනවා. අපි ඒක සැප විඳිනවා කියලා කියන්නේ ඒකයි කාලික. එතකොට මේ මනසේ තියෙන මේ චින්තනය තුල තියෙන මායාව, මේවා නিত্য සුඛාත්ම වශයෙන් ස්පර්ශය කිරීම, එහෙම නැත්නම් තණ්හා දිට්ඨි වශයෙන් බැලීම, කල්පනා කිරීම, විතර්ක ගොඩ නැගීම, මේ වැරදි චින්තනය, මේ වැරදි සංකල්පනාව අපි මනසෙන්ම හදාගත්තු දෙයක් හැටියට අපි තේරුම් ගන්න ඕන. එහෙමනම් මේ මනසෙන්ම සංකල්පනා වලින් හදාගන්න මේ නලාගාරය තුලම නලාගාරයේම විදිමින් ඉන්න අපරිඥාය, මේක පරීක්ෂා කරන්න විවේක බුද්ධියක් නැති අශෘතවත් පුතුජනයා නැවත නැවත මේකට අහු වීමෙන් පින්වත්නි සසර ගමන යනවා. ඒ නිසා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා බුදුරජාණන් වහන්සේ ඒ නිසා තමයි කාම වස්තුන් වර්ණනා කරන්නේ නැත්තේ. අපි වර්ණනා කරාට, වර්තමානයේ බුද්ධ පුත්‍රයෝ ඒව වර්ණනා කළාට බුදුරජාණන් වහන්සේ හෝ සැබෑ බුද්ධ පුත්‍රයන් වහන්සේ කාම සම්පත් වර්ණනා කරන්නේ. ඉඩ කඩන්, යාන වාහන, නිලතල, තනතුරු නොයෙකුත් දේවල් ඔක්කොම අර පංච උපාදානස්කන්ධය සම්මර්ෂණය සතුටු කරන්ට, මේ ඉන්ද්‍රිය සතුටු කරන්ට තබා ගන්න දේවල් විනා පින්වත්නි, ඒවයි අස්වාද ආදීන නිස්සරණ කියන ධර්ම පරීක්ෂා කිරීමෙන් ඒව తాවකාලික දෙයක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එතකොට මේ කාලික ධර්මය ඌ පංච උපාදානස්කන්ධ අප්‍රමාදී කුසල චිත්තයෙන් මේක නලාගාරංව කුංජරෝ, මේක බිඳලා දාන්න පුළුවන්. අන්න ඒක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට පේනවා අපේ ජීවිතවල බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා අවදි වෙන්න උන්වහන්සේ දේශනා කරනකොට ඒ අවදිය තේරුම් ගන්න පිරිසක් ඉන්නෝ, නැති පිරිසක් ඉන්නෝ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ උපමා හැටියට දේශනා කරේ. කොටසක් පස් දෙනෙක් බුදිය ගන්නකොට පස් දෙනෙක් අවදියෙන් ඉන්නේ. එහෙනම් ලෝක සත්‍යයගේ අර අවදි වෙන්න ඕන පස් දෙනා සම්පූර්ණ නින්දෙනේ. ශ්‍රද්ධාව නින්දේ, වීරිය නින්දේ, සතිය නින්දේ, සමාධිය නින්දේ, ප්‍රඥාව නින්දේ. ඒ නිසා තමයි බහුල මනෝවිතක්කේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරේ. බහුල විදියට භාවිත කරන්න ඕන, බහුලීකృత කරන්න ඕන අපි විවහාර කරන 24 පැය තුලම. ඒ පැය, දවස්, මිනිත්තු සිංහල ක්‍රමයට පැය 60ක් හෝ ඒ මොන ක්‍රමයකින් කිව්වත් අපි දාගත්ත සංඥා මාත්‍ර ඒව කෙසේ වෙතත් අපි අපේ ජීවිතේ හැම මොහොතකම අවදියෙන් වාසය කිරීමක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ අවදියෙන් වාසය කිරීම නිසා පින්වත්නි
අපිට මේ රූපය මේ ස්කන්ධ පංචක අපිට තේරුම් ගන්නට පුළුවන්. ඒ තේරුම් ගැනීම නිසා මේක සසරට ගමන් කිරීම එහෙම නැත්නම් රෝදනය වීම අපිට නතර කරන්නට පුළුවන්. ඒ නතර කිරීම උපරෝධනය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. එතකොට අශෘතවත් පුතුජනයාගේ ප්‍රමාදය නැමැති යෝග මායාව තියෙන තාක්කල්ම මේ කාලික ධර්මය සාන්දෘෂ්ටික අකාලික ධර්මයක් හැටියට විග්‍රහ කරමින් මේ මැත්තේ මුළු ජීවිතයම හැප්පෙනවා. يعني ඉපදුණු දවසේ ඉඳලා මරණය දක්වාම හැප්පෙනෝ මේක ලබා ගන්න. නමුත් අවසානයේදී අර වාලුකා කතරක යන සත්වයා ඊතාසියුම් උණුසුම් උණු වැලි මිටක් අතර ගත්තාම එක වැලි ඇටයක්වත් අතේ ඉතිරි නෙවි සියල්ලම ඇඟිලි පුරුක් අතරින් බිමට වැටෙන්න වගේ මේ අපි ලබාගත්තා වූ කාලික ධර්මයේ පින්වත්නි අපිට එක මොහොතක්වත් රඳවන්න පුළුවන් කමක් නැහැ. අනිච්චතා දුක්ඛතා කියන தත්වයන්ට මේවා ඔක්කොම විපරිණාම தත්වයන්ට කියන ඒවා මේ සියලු ධර්ම පත් වෙනවයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරේ. එතකොට පේනවා එක්තරා අවස්ථාවක පින්වත්නි දකුණු පළාතේ පුරාණේ මිලක්ක කියලා යම්කිසි මස් පිණිස සතුන් මරමින් දඩයම් කරමින් වනචාරී මිනිස්සෙක් වාසය කළා. මේ මිලක්ක උදේ අවදි වුණාම කල්පනා කරන්නේ කොපමණ සත්තු අල්ලනවද, ඒවට ප්‍රයෝග මොනවද ආදි වශයෙන් මුළු දවස පුරාම සතුන්ට රැහැන් බඳිනෝ, රතුන්ට මරුවැල් ආදී දේවල් හරි ගස්සනෝ, සතුන් මරනෝ, කොටසක් අනුභව කරනෝ, අමුදරුවන් පෝෂණය කරනෝ, කොටසක් විකුණනෝ. මේ මිලක්ක එක්තරා අවස්ථාවක මිලක්ක පැටියෙකු ලැබෙන්න ඉන්න මුව දෙනෙකු මරණයට පත් කරනවා. මරණයට පත් කරාම මේ මිලක්කට ඉතා තද දිය පිපාසාවක් ඇති වුණා. ඒ දිය පිපාසාවක් ඇති වෙලා අර වේහන්ඩ විහාරයේ කියන විහාරයක් කියලා දන්නේ. එතන කැලේ හදපු ඒ කාලේ විහාරයක් කිව්වා වගේ දැන් වගේ පේන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලා වාසය කරන. එතෙන්ට ගියාම සිවුරු ආදී දේවල් දැකලා මේක ආරාමයක් කියලා හිතන්නේ නැති. අර පැන් පුරෝපු කල පේලියට තියලා තියෙන පැන් කල. ඒ පැන් කල 7ක් 8ක් තියලා තියෙනවා. ඒ පැන් කල වලට මේ මිලක්ක තද පිපාසාව නිසා බැලුවා මේ පැන් කල එකකින් පළවෙනි එක බැලුවා ඒකේ වතුර නැහැ. දෙවෙනි එක වතුර නැහැ. ওই විදිහට හැම එකම පරීක්ෂා කළා වතුර නැහැ එක කලයකවත්. එතකොට මේ දරදඬු මිනිස්සයා කකුලක් බිම ගහලා මෙච්චර මේ සංඝයා වහන්සේලා ඉන්න මෙච්චර කල ගෙඩි තියෙනවා මේක වතුර බින්දුවක්වත් නැහැ කියලා මුරණ්ඩු විදියට ශබ්ද නැගුවා. එතකොට චූලපිණ්ඩපාතික ස්වාමීන් වහන්සේ එළියට බැහැලා බැලුවා මේ සද්ද කාගේද කියලා බලනකොට මේ මිනිස්සයා වතුර. එතකොට මේ උන්වහන්සේ මේ කල දිහා බලනකොට මේ හැම කලයක්ම වතුර වලින් පිරීලා. හැම කලයක්ම වතුර වලින් පිරීලා. එතකොට කියනවා මේ කල උපාසක මේ කල වතුර වලින් පිරීලා. ඇයි වතුර නැත්තේ? එබිල බලනකොට වතුර නැහැ. ඉතින් අර උන්වහන්සේ තේරුම් ගත්තා මහා පෞකාර මිනිස්සෙක් මේ. එතකොට කියනවා මේ නරකය දැන් මැවුණා නේද? ඒ කියන්නේ එක දිය බින්දුවක්වත් නැහැ මේ නරකය මැවුණා නේද මේ රහතන් වහන්සේනම. ඒ පාර උන්වහන්සේගේ අතින් අර කලයක් අරගෙන අර මිලක්කගේ අතට වක් කරනකොට පැන් වැටෙනවා අතට. හැබැයි කටේ දා ගන්න බෑ. නරකේ ඒ තරම් බිහිසුණු එකක්ද කියලා ඇහුවාම අර උන්වහන්සේගේ ධ්‍යාන බලයෙන් අමුදර මිටියක්ක
කට ගිනි පුපුරක් ඇති කරයි තාම කණාමැදිරියකටත් වඩා සියුම් ගිනි පුපුරක් ඇති කරාම අර අමුදර සියල්ලම එක ක්ෂණයකින් දැවිලා විනාශ වෙලා ගියා. ඒ නරකයේ ගිනි දැල් මීට වඩා බිහිසුණුයි. තොප විසින් මේ කරන ලද ප්‍රාණඝාතය මහ බිහිසුණු එකක් කියලා අර මිලක්ක කම්පා වුණා. අර වනචාරී මිනිස්සයා කම්පා වෙලකෝ ස්වාමීනි මම මේක දැනගෙන කරන මාව පැවිදි කරා. ඉතින් උන්වහන්සේ පැවිදි කරන්නට කැමති වුණා. අර අමුදරුවන්ගෙන් අවසර අරගෙන මිලක්ක පැමුණාට පස්සේ මේ පැවිදි කළා. අර වනචාරී මිනිස්සයා පැවිදි කළා. යම්කිසි ධර්මයක් ඉගෙනගෙන ඒ කුඩා කුඩා ආරාමෙන් ආරාමයට යමින් භාවනා කරනෝ ඝන සජ්ජායනා ආදී වලට අහුම්කම් දෙනෝ ඒ කටයුතු කරන බොහොම වීරියෙන් ඒ වීරිය සම්පන්නව භාවනා කරන මේ මිලක්ක තෙරුන් වහන්සේ නිින්ද යන නිසා පිටුරු මිටියක් තෙමලා හිස මත තියාගෙන සක්මන් කරමින් භාවනා කරනවා. නිවන් දකින්න. ඒ භාවනා කරනකොට අර පොඩි ස්වාමීන් වහන්සේලා ඝන සජ්ජායනාවක් කරනවා. ඒ සන්ධ්‍යා කාලේ මොකද්ද වතපිරිත කියලා ඝන සජ්ජායනාව කරනෝ මේක හැමදාම දැන්ටත් පුරාණ පන්සල් වල ඒක කියනවා. අපේ පන්සලෙත් කියනවා ඒක. මොකද්ද ආරභත නික්ඛමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරංව කුඤ්ජරෝ යෝ ඉමස්මින් ධම්ම විනේ අප්පමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. ඒ ගාථාව ඇහෙනකොටම මිලක්ක අරහත් භාවයටපත් වුණා. ආරභත නික්ඛමත. එතකොට බලන්න පින්වත්නි අර වනචාරී මිනිස්සෙක් හැටියට සතුන් මරමින් වාසය කරපු තැනැත්තා තුල මුව දෙනකු පැටියෙකු ලැබෙන්න එන මුව දෙනකු මැරලා නරකය Taman ඉදිරියේ පෙනුණා. නරකේ ඉපදුනහම දිය පිපාසාදී දුක්ඛයෙන් පීඩා විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ එකක් බොරු නෙවෙයි පින්වත්නි. බුදු කෙනෙක් දේශනා කරන දේ. අද හුඟක් මැරෙන අය නරක තිරිසන් പ്രേත අපාවලට යනෝ භික්ෂුන් වහන්සේලා ඇතුළු ගිහියෝ වැඩි දෙනෙක්. හුඟා දෙනෙකුට මේකෙන් අඩුතරමේ මේ ජීවිතේවත් බේර ගන්න අවස්ථාවක් නැහැ. සුගතියකටවත් දා ගන්න විදියක් නැහැ. ඇයි මේ කාලික ධර්මයට පොර කනවා. අර මිලක්ක අච්චර ක්‍රූරතර මිනිස්සෙකුට උනත් පින්වත්නි පෙර මහා පුණ්‍ය කර්මයක් පෙර පිනක් තිබිලා තියෙනවා. අර විහාරයට එන්න ආපුරුසා උන්වහන්සේ හම්බ වුණා. උන්වහන්සේගේ ධර්මය අහන්න ලැබුණා. උන්වහන්සේ ගතිය මිලක්කගේ ගතියක් විදිහටම ප්‍රකාශ කළා. දැන් ගතිය පහළ වුණා නේද? ගති නිමිත්ත පහළ වුණා නේද? කියලා ප්‍රකාශ කළා. මේ ධර්මයෙන් Taman මේ සසර බය ඇති කළා. සසර බය ඇති කළා. අපිට සසර බය ඇති වෙන්න ඕන පින්වත්නි. ඒ නිසාමයි බික්ඛු කියන වචනේ බුදුහාඳුරෝ පාවිච්චි කරලා තියෙන්නේ. සසර බය ඇති. මහා සසර බයක්. ජාති ජරා ව්‍යාධි චුති අපායාතීතා පත්තක වට්ට දුක්ඛං ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛං සංවේග වත්තුනි ඉමානි අට්ට. ඒ සංවේග වස්තු හැමතිස්සෙම සිහි කරන්නේ කිව්වා. ජාති ජරා ව්‍යාධි මරණ අතීත පංචස්කන්ධවල විඳ දුක් වර්තමාන අනාගත පංචස්කන්ධවල විඳින්න තියෙන දුක් මේ ආහාර ආදී දේවල් හරිහම්බ කරගන්නට ඒ විකුතු කරගන්නට තියෙන දුක් නොයිකුත් පීඩා. එතකොට ජාති ජරා ව්‍යාධි චුති අපායාති අපායවල වල විඳින්න තියෙන දුක් වට්ටක දුක්ඛං ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛං. මේ සංවේග වත්තු නිතර සිහි කළා සංවේගය උපදවන්නේ කියලා කිව්වා. සසර ඇලෙන්න නෙවෙයි.
මේ කෑම ಜಾති වල ඇලෙන්න වස්තු වල ඇලෙන්නේ කියලා නෙවෙයි කිව්වේ සංවේගය ඇති කරගන්න. එන්නේ සංවේගයේ වස්තු ඝන සජ්ජායනාවලට දාලා තියෙනවා. ඒ නිසා මූලික වශයෙන් පුරාණ විහාරවල වතපිරිත් කියලා කිව්වා. ඒ වතපිරිත් කියලා දේශනා කරන්නේ අර ඝන සජ්ජායනා. ආරබත ওই සංවේග වස්තු සතර කමඨහන් ඒවා උත්පත්තියා සහේ වේදං මරණං ආගතං සදා මරණත්තායෝකාසං වදකෝ වේසති. මේ මරණ සතිය අසුභය මෛත්‍රිය බුද්ධානුස්සතිය අෂ්ට සංවේග වස්තු ආදී වශයෙන් කල්පනා කරමින් මේ සසර බය ඇති කරගන්නේ කියලා කිව්වා. සසර සතුරු වෙන්න පුළුවන් තැනක් නෙමෙයි. එක ස්වල්ප දෙයකින් අපාගත වෙනවා. പ്രേත ලෝකෙට යනවා. නරකයට යනවා. තිරිසන් අපායට යනවා. ඒ හිතන්න බැරි සුළු දෙයකින් පින්වත්නි සමහර විට යන්න පුළුවන්. ඒ නිසා තමයි ඒ අපිව එතෙන්ට ඇදලා දාන්නේ මේ මායයාමයි මේ ස්කන්ධ මායයා. ඒ මේක සතුටු කරන්න මේක පිනවන්නමනේ මේ ඔක්කොම කරන්න අවසානයේ. ඒ නිසා තමයි තණ්හාව අඩු කරගන්න ඕන දුරු කරගන්න ඕන. ඒ තණ්හාව අඩු කරගන්න දුරු කරගන්න ඕගොල්ලන්ගේ තියෙන දේවල් මට ගෙනත් දෙන්නේ කියන එක නෙවෙයි. කොහාට හරි දෙන එකයි තියෙන ඕන ජූතකයෙකුට. ජූතක බබුණට බුදුරජාණන් වහන්සේ අද ජූතකයන්ට තමයි දෙන්න වෙලා තියෙන්නේ ගොඩක්. හැබැයි අපේ තෘෂ්ණාව අත්හරින්න මොන ජූජක බබුණෙකුට හරි දීලා මේක නිදහස් වෙනවා නම් ඒක තමයි ලෝකයේ සැනසීම. ඒ නිසා අපි ගිහි පැවිදි හැම කෙනෙක්ම අර බුදුරජාණන් වහන්සේ පෙන්වූ දාණය ඊළඟට අතහැරීම ලොකුම අතහැරීම චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියූ විදිහට මේ පංච උපාදානස්කන්ධය අතහැරීම තමයි ලොකුම පටිනිස්සග්ගය. එහෙම නැත්නම් විමුක්තිය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ පංච උපාදානස්කන්ධය කෙරෙහි චන්දරාගය ඇතිව තියෙන තාක් කල්ම පින්වත්නි ඇස පිනවන්න කන පිනවන්න දිව පිනවන්න ශරීරය පිනවන්නට සොයනෝ මිසක් ඊට අදාළ ප්‍රත්‍ය සොයනෝ විනා අපිට සිහියක් හෝ අවදියක් හෝ හිතේ ඒකාග්‍රතාවයක් හෝ විචාර බුද්ධියක් හෝ ඒ කිසිම දෙයක් නැහැ. ඒ නිසා ඕනම නින්දිත වචන අපි කතා කරනවා. නින්දිත වැඩ කරනවා. ඊළඟට අපේ ජීවිත සම්පූර්ණම කිලුට වෙනවා කියලා අපිට තේරෙන්නේ නැහැ. අපි දන්නේම නැතුව අර ගති ඒ කියන්නේ නරකයේ ගති, പ്രേත ලෝකයේ ගති මේ ජීවිතේදීම වැඩි දෙනෙක් උපදවගෙන තමයි වාසය කරන්නේ. ඒ කියන්නේ මරණ මොහොතේම හරියට බල්බ් එකක් අඳුරු වෙලා ගියා වගේ සම්පූර්ණ දුක්ගතින් ගතෝ දුර්ගතියට වැටෙනවා. එතකොට ඉතින් ওই බලු බිලිත් ගොටු ආදී දේවල් කොච්චර දුන්නත් ඒවෙන් ඇති වැඩක් නැහැ. ওই මොන පින් දීලා හරි ඒගොල්ලන් ගොඩ ගන්නට ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපිට ශක්තිය තියෙන්න ඕන මේ ස්කන්ධ සම්මර්ෂණය කරන්නට. ඒ ස්කන්ධ සම්මර්ෂණය කරන්නට අපිට විවේක බුද්ධියක් තියෙනවා නම් එපමණකින් අපිට දියුණු කරන්න පුළුවන් පින්වත්නි මේකට තියෙන ඡන්ද රාගය තෘෂ්ණාව අපිට මේක දියුණු කරගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාවෙන් නිදහස් වෙන්න කියලා ලෝකයට දේශනා කරමින් උන්වහන්සේ කිසි විටකවත් දේශනා කරන්නේ නැහැ ඕගොල්ලන්ගේ දේවල් මට ගෙනත් දෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ එහෙම බණක් දේශනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ සියලු දේ අතහරින්න ඕන. තණ්හා වශයෙන් ගනිපු දේවල් සියල්ලක්ම අතහරින්න ඕන. දිට්ඨි වශයෙන් අල්ල ගනිපු දේවල් ඒ දෘෂ්ටි අතහරින්න ඕන. මානී වශයෙන් මැනීම් වශයෙන් ගනිපු දේවල් ඔක්කොම අතහරින්න ඕන. ඒ නිසා තමයි අක්ඛේය සංඤිතෝ ලෝකෝ මේ ස්කන්ධ පංචකය සංඥාවන්ගෙන්ම තව තවත් තර කරගන්නවායි කියලා උන්වහන්සේ දේශනා කරේ. තව තවත් මේකට එකතු කරමින් තව තවත් තහවුරු කරනවා.
මේක තුලම පිහිටනෝ මේක ඇතුළටම වෙලා වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එතකොට දැන් මේ ඇත්තන්ට අර අභිමු මහරහතන් වහන්සේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ සිකී බුදුරජාණන් වහන්සේගේ අර බුදුහාමුදුරෝ දේශනා කරපු දේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අර බුදු සිරිත හැටියට මේක බුදු සිරිතක් මහණෙනි මමත් නුඹලට මේ ආරබත නික්කමත කියන එක දේශනා කරනවා කියලා අරුණවතී බුදුහාමුදුරෝ දේශනා කරනවා. එතකොට පේනවා පින්වත්නි අපි කවදද අවදි වෙන්නේ? අපි අවදි වෙන්නේ කා සඳහාද? අපි අවදි වෙන්නේ මොකටද? අපේ අවදිය නිසා අපිට පාඩුවක් වෙනවද? අනිත් අයට අපහසුයක් වෙනවද? ඒවා අපි පරීක්ෂා කරලා බලන්න ඕන. අපේ අවදිය පින්වත්නි අපිටම සැප පිණිස හේතු වෙන එකක්. අපි නිදි ගන්න තරමටම අපිට සසර දුක් විඳින්න වෙනවා. අපි මේක තේරුම් නොගන්න තරමටම අපිට සසර දුක් විඳින්න වෙනවා. එහෙනම් අපි එක මොහොතක් හරි නින්දේ වාසේ නොකළ යුතුයි කියන අදිෂ්ඨානය තමයි ඥානවන්ත බෞද්ධයෙක් ඇති කර ගන්න ඕන. ඒ නිසා තමයි පරුසාවාච මුසාවාද පරුසාවාච සම්පප්පලාප මිච්ඡා ආජීව ආදී ධර්ම වලින් ඈත් වෙන්න ඕන. ඊළඟට ප්‍රාණඝාත දත්තා දාන කාම මිච්ඡාචාරී ධර්ම වලින් අයින් වෙන්න ඕන. ඊළඟට අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දිට්ඨික දේවල් වලින් අපේ ජීවිතය අයින් කරගන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට අර නිතරම අවදියෙන් ඉන්න තැනැත්තා තමන්ගේ හිතේ පහළ වෙන ධර්මයන් පිළිබඳ එයා තේරුම් ගන්නවා. ඒ තේරුම් ගැනීම නිසා පින්වත්නි ඒවා වළක්වන්නට ඒ ඇත්තට හැකියාවක් ලැබෙනවා. එහෙම නුනොත් ඒව දිගින් දිගටම ගමන් කරනවා. අපි දන්නේ මොනවද කියනවද? අපි කතා කරනවා අපිට සිහි කල්පනාවක් නැහැ. අපි වැඩ කරනවා අපිට සිහි කල්පනාවක් නැහැ. අපි නොයෙකුත් දේවල් හිත වාසය කරනවා. අපිම දෘෂ්ටි වලට බැහැගෙන ඒ දෘෂ්ටි ඉඳගෙන අපි තව තවත් කල්පනා කරනවා. ඒ කල්පනා කරනකොට පින්වත්නි අර දෘෂ්ටි ජාලයක් අපේ මනස තුල හැදෙනවා. ඒක දෘෂ්ටි ජාලය බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ දැලක් වගේ. ඒ දැලට අහු වෙන හැම දෙයක්. ඒ දැල ඊළඟට බලන එකට අහන එකට රස විඳින එකට මේ හැම එකටම අහු වෙනවා කියන එකයි දැලක් වගේ කියලා කිව්වේ. අර තමන්ම ඇති කරගත්තා වූ දිට්ඨිය ඒ දිට්ඨිය තුල ඉඳගෙන නැවත නැවත කල්පනා කිරීම. ඒ නිසා යහපත් දේ ලංකර ගැනීම නිසා පින්වත්නි යහපත් ධර්ම ලංකර ගැනීම නිසා අපේ ජීවිතයේ හැම මොහොතකම වාසනාවන්ත වෙනවා. ඒක කවුරුවත් වෙනුවෙන් නෙමෙයි. භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් නෙමෙයි ඒක කරන්නේ. අනිත් මව්දෙමව්පියන් ගුරුවරු නිසා නෙමෙයි කරන්නේ. මගේ ජීවිතය ගලව ගන්නට මම ඒක අදිෂ්ඨානයෙන් කරන්න ඕන. සමහර විට ලෝකයාම එකම පැත්තකට යනව වෙන්න පුළුවන්. ලෝකයාම මේ කාලික ධර්මයේ මැත්තේ නැහෙන වෙන්න පුළුවන්. ඒවම වර්ණනා කරනව වෙන්න පුළුවන්. ඒවටම යොදව ගන්නව වෙන්න පුළුවන්. හැබැයි අපි මොහොතක් අපේ ශ්‍රද්ධාව දියුණු කරනකොට අපි තේරුම් ගන්න ඕන අනේ අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මොකද්ද? අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මොකද්ද? ඒ දේශනා කරපු පැත්තට අපේ ජීවිතය යොමු වෙන්න ඕන. කිසිම භික්ෂුන් වහන්සේ කෙනෙක් මම අපායෙන් ගලව ගන්න ඉන්නේ නැහැ. කිසිම ගිහියෙක් මාව අපායෙන් ගලව ගන්න ඉන්නේ නැහැ. එහෙනම් ඒ ගති, ඒ ලක්ෂණ, ඒ ස්වરૂප, ඒ චින්තන සියල්ලක්ම අවදි වෙච්ච මිනිසයා උදුරලා දානවා. යතාපි මූලේ අනුපද්දවේ දල්ලේ චින්නෝ රුක්කෝ පුනරේව රූහති. ඒ උගුල්ලා දාන ගහක් වගේ මනස තුල තියෙන මේ අවාසනාවන්ත තෘෂ්ණාව ප්‍රමුඛ කොට ඇති ධර්ම උදුරලා දානවා. ඒව කාටවත්
පේන්න කරන දෙයක් නෙමෙයි. ඒක මගේ ජීවිත විමුක්තිය පිණිස කරන්නා වූ දෙයක්. ඒ නිසා තමයි අපි මහන්සි වෙලා වීරිය සම්පන්නව බණ අහන්න ඕන. වීරිය සම්පන්නව අපි භාවනා කරන්න ඕන. වීරිය සම්පන්නව අපි අර සියුම් ධර්මය සාකච්ඡා කරන්න ඕන. ඊළඟට යහපත් දේවල් වල යෙදෙන්න ඕන. ඒවා අපිට තියෙන කාලය බොහොම ටිකයි. ඒ පුංචි කාලය තුල ඒ පැත්තට වැඩිපුර අපේ ජීවිතය යොමු කරනවා කියන්නේ පින්වත්නි අපේ ජීවිතේ වාසනාවන්ත වෙනවා. මේ ඇත්තන්ට දුකට පමුණවන කිසි දෙයක් බුද්ධ පුත්‍රයෙක් හැටියට මම කරවන්න බලාපොරොත්තුවක් නැහැ. එහෙම කරවල නැහැ මගේ ජීවිතේ. හැම මොහොතකම අඩුම තරමෙන් අපායෙන් ගලවන්න හරි මම උත්සාහ කරලා තියෙනවා. ඒ නිසා කිසිම බලාපොරොත්තුවක් මගේ නෑ මේ කාලික ධර්මයේ කෙරෙහි. මේ සම්පත් කෙරෙහි, මේ ඊඩකඩම් කෙරෙහි, මිනිසුන් ලබා දෙන ආමිෂය කෙරෙහි මම කිසිම බලාපොරොත්තුවක් නෑ. ඒ නිසා මට සතුටෙන් මේ ධර්මයේ දේශනා කරන්න පුළුවන්. මම සතුටෙන් වාසය කරනවා. ඒ නිසා මේ ඇත්තොත් අර බුදුරජාණන් වහන්සේ ගිය මඟ ගිහිල්ලා සතුටෙන් ඉන්න හැම මොහොතකම. මොකද්ද සතුට? කාලික ධර්මය තේරුම් අරගෙන එය නොඇලී නොගැටී නොමෙලාවි වාසය කිරීමමයි සතුට අපිට තියෙන. වෙන සතුටක් නැහැ. තණ්හාවෙන් පිච්චෙන මිනිසයා, ව්‍යාපාදයෙන් පිච්චෙන මිනිසයා, අවිද්‍යාවෙන් අඳුරු වෙලා ඉන්න මිනිසයාට කිසිම සැනසීමක් ජීවිතේ ලබන්න බෑ. ඒකෙන් මම මේ ඇත්තන්ට කියන්නේ නෑ රස්සාව කරන්න එපා. තමන්ගේ ඊට කඩම් දිනු කරගන්න එපා කියන එකක් බුදුහාමුදුරු දේශනා කළෙත් නෑ, අපි කියන්නෙත් නෑ. ඒව ඉන්න තාක්කල් කරන්න ඕන. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ සේරම කාලික ධර්ම. ඒවා කාලික ධර්ම නෙවෙයි. ඥානවන්ත සුතවත් ශ්‍රාවකෙක් හැටියට බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ යන කෙනෙක් හැටියට අපි සොයන්නේ සන්දිට්ඨික ධර්මයක්, සාන්දෘෂ්ටික ධර්මයක්, අකාලික ධර්මයක්. ඒහි පස්සික එව බලව කියන ධර්මයක්. ඒ එව බලව කියන්නේ මේ තමන් තුළමයි මේ ධර්මය බලන්නේ, පිටින් නෙවෙයි. ඕපනයික ධර්මයක්, පුහුණු වීමෙන්ම ප්‍රතිඵල ලබා ගන්නා වූ ධර්මයක්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති. ඥානවන්තයෙක් හැටියට ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගන්නා වූ ධර්මයක්. එතකොට පේනවා පින්වත්නි ඒ වචන හයක් නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ස්වාක්කාත, අකාලික, සන්දිට්ඨික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුං. වචන හයක්. එතකොට මේ වචන හයෙන්ම පෙන්වුවේ මොකද්ද? අර කාලික ධර්මයක් ගැන නෙවෙයි, අකාලික ධර්මයක්. එතකොට මේ කාලික ධර්මයේ කිව්ව ඉන්ද්‍රිය මායාවත් කාලයේ නැමැති ප්‍රමාදයක් කියන එකෙන් අපි නිදි අරගෙන ඉන්නවා. එහෙනම් මේ ඉන්ද්‍රිය මායාවෙන් අපි අවදි වෙන්න ඕන, අප්‍රමාදී වෙන්න ඕනේ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒකයි අක්ඛේය සංඤිතෝ, මේ සංඥාවම මිනිස්සු හරයක් හැටියට බාර අරගෙන තියෙනවා. ඇහැට පේන දේ, කනට ඇහෙන දේ, දිවට දැනෙන මේ සංඥාවටම අහු වෙලා ඉන්නවා. සංඥාව මතම පිහිටලා ඉන්නවා. ඒ සංඥාව සංඥාව හැටියට තේරුම් ගන්න තාක්කල්ම මේ මායාවෙන් නිදහස් වෙන්න බෑ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් අපි ඒ විවහාර මාත්‍රය කුමක්ද කියන එක දැන් හොඳටම අර්ථ ගන්නවලා තියෙන්නේ අපි බුදුරජාණන් වහන්සේ. මම නෙවෙයි. මට එච්චර දේවල් කරන්න බෑ. ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේවත් මට හරියට කියා ගන්න බෑ. මං කොහොමද එච්චර දෙයක් කරන්නේ? ඒ දේවත් බුදු කෙනෙක් මේ දේශනා කරන්නේ. සුබරතන හාමුදුරුවෝ නෙමෙයි, බුදු කෙනෙක්. ඒ බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය මායාව, ප්‍රමාදය, කාලයේ නැමැති මනස වැහිලා තියෙන නිදිගත් ගතියයි මේ පෙන්වන්නේ. ඒ ගතිය නැති කරන්න ආරබත නැගීටින්නේ. නික්කමත
යුඤ්ජත බුද්ධ ශාසනය කියන්නේ අර සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්තිඥාන දර්ශන කියන පහ. ඒ පහ තමයි අපි අවබෝධඥානයේ හැටියට ලබා ගන්න අවසානයේ. විමුක්ති විමුක්තිඥාන දර්ශන. ඒ ප්‍රඥාව සම්පූර්ණම අවබෝධ කරන ප්‍රඥාව කුමක් වගේද කියලා පෙන්වුවොත් කෙනෙක් කිව්වොත් ප්‍රඥාව කියන්නේ මට භාෂා ගොඩක් පුළුවන්, ඉතිහාසය ගොඩක් පුළුවන්, භූගෝලය ගොඩක් පුළුවන්, විද්‍යාව ගොඩක් පුළුවන්, ඉතිහාසය පුළුවන්, ඒව පුළුවන්, ඒව මං සීරම දන්නවා. ඒක තමයි මගේ ප්‍රඥාව කිව්වොත් ඒක වැරදි. එහෙනම් ප්‍රඥාවයි කියලා කිව්වේ අර කිව්ව සේරම ටික විඥාණය. ඒ විඥාණය පිළිසිඳ දකින්න එකට තමයි ප්‍රඥාව කියලා කිව්වේ. එහෙනම් ප්‍රඥාව කියන්නේ ආලෝකයක් වගේ එකක්. කිසිවක් නැහැ. ඒ අවබෝධඥානය මොන වගේද කියලා පෙන්වන්නට බෑ. අර සේරම අන්ධකාරය එලි කරලා පෙන්නු අවබෝධයයි. එතකොට එතනින් ලැබෙන අර විමුක්තිය කාලික ධර්ම වලින් ලබන්නා වූ දේ නෙමෙයි. මගේ දුව මගේ පුතා මේ වගේ, මගේ රූපය මේ වගේ කියලා යම් සතුටක් ලබනවා නම්, මගේ ගේ දොර ඉඩකඩම් මේ වගේ කියලා සතුටක් ලබනවා නම් ඒ විමුක්තිය ගැන නෙමෙයි මේ කිව්වේ. උපදී නරස්ස නන්දනා ඒවා සේරම කෙලෙස් වලින් ලබන්නා වූ සතුටක් හැටියට, කාලික ධර්මයන්ගෙන් ලබන්නා වූ සතුටක් හැටියට තමයි තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අපි රූපය ගැන යම් තාක්කල් සතුටු වෙන්න ඇති. ඔබ අපි කවුරුත්. නමුත් මේ රූපය අපි පෙනිපෙනීම දිරදිරා යනවා, කැඩි කැඩි යනවා, විනාශ වෙලා යනවා. අපි සතුටු රූපය අපි දුක් වෙනවා. අපේ දූ දරුවෝ ඈත් වෙනවා. මේ ඉඩ කඩන් මේ හදන කිසිම දෙයක් ආරාම මේ කිසි දෙයක් අපිට අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. දැන් මෙතන මේ බණ කියනවා. මම සමහරවිට දැන් පොඩි වෙලාවකින් යනවා කොළඹ. ඒ යන අතර මගේ මැරෙනවා. මම මේව අරගෙන යන්නේ නැහැ. දැනුත් මම අරගෙන යන්නේ නැති නිසා කොහොමත් මම අරගෙන යන්නේ. දැනුත් මම අරගෙන නැති නිසා මට අරගෙන යන්න දෙයක්වත් ඇත්තේ නැහැ. නමුත් මම සතුටු වෙනවා මේ පිරිස දැන් වාඩි වෙලා මෙතන බණ අහනවා. ඒ වගේ තමයි අපිට ලැබිච්ච මේ දේවල් ඔක්කොම මෙවලන් විනා. ඒ මෙවලම් කියලා කියන්නේ අම්බලමක තියෙන දේවල්. ඒවා කාටවත් අයිති ඒවා ගෙනියන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ නිසා මේ මෙවලම් මේ අපේ මිනිස් කය මෙවලමක්. අනිකුත් මිනිස් කය හා බැඳලා තියෙන මේ ඔක්කොම මෙවලම්. ඒ මෙවලම් වල හරයක් නැහැ. හැබැයි ඒ මෙවලම් පාවිච්චි කළ හරයක් ඇති දේ සොයනවනම් අන්න ඒ තැනැත්තාට ජින කියලා කියනවා. අනිත් තැනැත්තාට ජින කියලා කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ මොකද මේවා මැත්තේ මේ කාලික ධර්මයේ මැත්තේ හිටපු එක්කෙනාට අනන්ත ජින හෝ ජින කියලා කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන. හැම මොහොතකම තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගැනීමෙන් පින්වත්නි අපිට සැපතක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ අරුණවතී සූත්‍රය එදා භික්ෂු සංඝයාට මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ භික්ෂු සංඝයා ගිහි ශ්‍රාවකාදීන්ට දේශනා කළ අද දක්වාම ඝන සජ්ජායනාවලට පැමුණුණා. කෙල කෝටි ලක්ෂ ගාණක් මේ පුංචි පාඨය ශ්‍රවණය කළා නිවන් අවබෝධ කරගත්තා. මේ ඥානවන්ත පිරිසටත් මේ කුඩා අරුණවතී සූත්‍රයම ඇති නිවන් සාක්ෂාත් කරගන්න. ඒ නිසා හැම මොහොතකම ආරබත අපි නැගී හිටින්න ඕන. සත්‍ය වෙනුවෙන් නැගී හිටින්න ඕන. සත්‍ය කියලා කියන්නේ කුමක්ද කියලා අපි තේරුම් ගන්න ඕන. මේ කාලික ධර්මය මේ ඉන්ද්‍රිය ඥානයත් එක්ක ආපු මායාවක් මිසක් සත්‍ය නොවේ. සත්‍ය වෙනුවෙන් අපි පෙනී හිටින්න ඕන. ඇත්ත කුමක්ද? නැගී හිටින්න ඕන. අපි නිදි බව තේරුම් ගන්න ඕන. ඒ නිදි බව තේරුම් ගත්තොත් විතරයි පින්වත්නි අපිට අවදි වෙන්න පුළුවන්කමක් තියෙන්නේ.
නිදි බව දන්නේ නැති එක්කෙනාට අවදි වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට මේ ඇත්තන්ට අපි දේශනා කරලා තියෙනවා ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදියට අපි සම්මත නින්දෙත් අපි දන්නේ නැහැ. අවදි වුණා කියන තැනත් අපි දන්නේ නැහැ. එහෙනම් කොටස් දෙකක් හැටියට පෙනුනට එකම අඳුරු කුටියක් මේ තියෙන්නේ. සම්මත නින්දත් අඳුරු කුටියක්. ඉන්ද්‍රිය අවදි වෙන තැන ඉන්ද්‍රිය සංජානනය තුලත් අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද එහෙම නැත්නම් ලෝභ දෝෂ මද මාන ඊර්ෂ්‍යා ධර්මත් එක්ක හැලහැප්පීම වෙන ජීවිතේ එතනත් නින්දක්. එහෙනම් අපි සම්මත වශයෙන් නිදාගෙන හිටියත් නින්ද සම්මත වශයෙන් අවදි වෙලා හිටියත් නින්ද. එහෙනම් ඒ දෙකම නෙමෙයි අවදිය කියලා කියන්නේ. ඒ දෙකම තේරුම් ගන්න ඕන. අන්නේ තේරුම් ගත් අවස්ථාවේ අවදි වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අන්න ඒ තැනත්තාට තමයි අර ඉන්ද්‍රිය සංජානනයේ තියෙන දුර්වලකමත් ඉන්ද්‍රිය සංවරයත් සතියත් සමාධියත් ප්‍රඥාවත් විමුක්තියත් විමුක්ති දර්ශනයත් කියන මාර්ගයට ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ හැම කෙනෙකුටම බුදුහාමුදුරෝ යම් සත්‍යයෙන් ලෝකානුකම්පාවෙන් බලාපොරොත්තු වුණාද හැම කෙනෙක්ම දුකින් නිදහස් වේවා. හැම කෙනෙක්ම සතර අපායෙන් නිදහස් වේවා. හැම කෙනෙක්ම නිවනින් සැනසේවා කියලා බුදුහාමුදුරුවෝ අවුරුදු 45 ධර්මයේ දේශනා කරා නම් මේ ජීවමාන බුද්ධ ප්‍රතිමා වහන්සේ ළඟ ඉඳගෙන මම දේශනා කරන්නෙත් එපමණයි. මට කිසි දෙයක් එපමෙයි ඇයකින්. ඒ ශක්තිය මේ ඇයට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමෙජ්ජතු